හරි දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය බලන්න පුතේ. ශිෂ්‍යෙක් ක්‍රියාකාරකමකදී ඉටිපන්දම් දැල්ල දෙස බලන ආකාර 3ක් පහත රූපේ දැක්වේ. ඉටිපන්දම් දැල්ල දෙස බලන ආකාර 3ක් පහත තියෙනවලු. පළවෙනි එක තමයි ඔහුගේ නිරීක්ෂණය පහත ආකාර වේ. ඒ නිරීක්ෂණයේදී ඒ අවස්ථාවේදී ඉටිපන්දම් දැල්ල පැහැදිලිව පෙනේ ආලෝකයේද පෙනේ. ඉටිපන්දම් දැල්ලත් පැහැදිලිව පේනවා ආලෝකයත් ඉතා හොඳින් පේනවා කියලා කියනවා. B අවස්ථාවේදී ඉටිපන්දම් දැල්ල නොපෙනේ. හැබැයි ඉටිපන්දම් දැල්ල පේන්නේ නැහැ. C අවස්ථාවේදී ආලෝකයේ දැකිය හැකි. ආලෝකයේ පේනවා. හැබැයි ඉටිපන්දම් දැල්ල පැහැදිලිව නොපෙනේ කියලා තියෙනවා. හරිද? right. මේක බලමු පළවෙනි කොටස මොකක්ද අහන්නේ කියලා. තුනී වීදුරු කාඩ්බෝඩ් යන ද්‍රව්‍ය අතරින් A B C සඳහා සුදුසු උදාහරණයේ බැගින් ලියන්න. හරි. ඒතොර A කියලා කියන්නේ තුනී වීදුරු වෙන්න ඕනේ. ආලෝකය හොඳින් පේනවා. ආලෝකය හොඳින් ගමන් කරන විනිවිද පේන දේවල් අපි හඳුන්වන්නේ පාරදෘශ්‍ය ද්‍රව්‍ය විදියට. එතකොට A කියලා කියන්නේ තුනී වීදුරු තහඩු වෙන්න ඕනේ. ඊළඟට B කියලා කියන්නේ B කියලා කියන්නේ කාඩ්බෝඩ් කෑල්ල. කාඩ්බෝඩ්. ඔව් B කියන්නේ කාඩ්බෝඩ් කෑල්ල. C ටිෂු කඩදාසිය. ඔව් දැන් මෙතන C කියලා ද්‍රව්‍යයක් දීලා නැහැ. නමුත් අපිට C දුන්නට අපි දන්නවා C කියලා කියන්නේ පාරභාසක ද්‍රව්‍ය. පාරභාසක ද්‍රව්‍යවල උදාහරණ තමයි ටිෂු කඩදාසි ගන්න පුළුවන්. එහෙම නැත්නම් තෙල් කඩදාසි, මල් වීදුරු, කළු වීදුරු. ඒතර ඒ වගේ දේවල් තමයි අපි පාරභාසක ද්‍රව්‍ය විදිහට හඳුන්වන්නේ. ඔය දිලන් රත්නායක දිලන්ට ඇහෙනවද? දිලන් ඔව් සර්. ඔයා පේපර් එක බලනවද නැත්නම් හිටගෙන මොකද කරන්නේ? පේපර් එක සාකච්ඡා කරන්න පේපර් එක බලා ගන්න. කැමරා එක ඕෆ් කර ගන්න පුතේ. හරි මේ සර් කීවෙනි පේපරේද? දැන්ද මෙච්චරලා අහලා දැන්ද කීවෙනි පේපර්ද කියලා අහන්නේ. ඔයාලා දැන් ওই පේපර් දෙකක් දුන්නානේ 1 2 කියලා ගහලා. ඒ එක අංක එක ගහපු පේපරයක් තියෙනවනේ. අපි ගිය සතියේ කතා කරේ. අනේ පේපරේ දෙවෙනි කොටස තමයි මේ කතා කරන්නේ. මෙච්චරලා පේපර් එකද හෙව්වේ? පේපර් දෙකක් ඇති එක දෙක ගහලා එක පේපර් එකේ දෙවෙනි කොටස තමයි මේ කතා කරන්නේ. හරි ඊට පස්සේ දැන් හරිනේ ABC උත්තර හරිනේ. A වලට තුනී වීදුරු, B වලට කාඩ්බෝඩ්, C වලට සව් කඩදාසි, එහෙම නැත්නම් තෙල් කඩදාසි, එහෙම නැත්නම් මල් වීදුරු, කළු වීදුරු ඒ වගේ පිළිතුරක් තමයි එන්න ඕනේ. ප්‍රශ්න දෙනවද? ඕෂාන් හරි ප්‍රශ්න නැහැ නේ. හරි ඊළඟට අපි යනවා දෙවෙනි කොටස එකේ ABC යන ද්‍රව්‍ය පාරදෘශ්‍ය පාරභාසක පාරාන්ත ලෙස වර්ග කරන්න. A කියලා කියන්නේ චේතිය මොකද්ද? චේතිය ඇහෙනවද? හරි ඔව් A කියන්නේ මොකද්ද? හරි ඔව් ඔයා කියපු උත්තරේ පැහැදිලි නැහැ නමුත් අපිට තේරුණා කියපු උත්තරේ පාරදෘශ්‍යයි. ඒ කියලා කියන්නේ පාරදෘශ්‍ය ද්‍රව්‍ය. ඊළඟට තරුෂි B කියන්නේ මොකද්ද? තරුෂි B කියන්නේ මොකද්ද? පාරාන්ද. පාරදෘශ්‍ය. ඔව් very good. B කියලා කියන්නේ පාරාන්ද. A කියන්නේ පාරදෘශ්‍ය. B කියන්නේ පාරාන්ද. ඊට පස්සේ අපි හමු දහම්. දහම්ට ඇහෙනවද? ඔව් සර්. එතකොට C කියන්නේ මොකක්ද පුතේ? පාරභාසක. පාරභාසක. හරි. එතකොට අන්න A B C. A කියන්නේ පාරදෘශ්‍ය, B කියලා කියන්නේ පාරාන්ද, C කියලා කියන්නේ පාරභාසක. හරිනේ? ගැටලු තියනවද වෙන?
හරි. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඒක ඊළඟ කොටසට. දැල්ලු විදුලි බුබුල රෑ බදුල්ලා CFL බල්බය ග්‍රහලෝක කණාමැදිරියා දැල්ලු ඉටිපන්දම යන වස්තු යොදා පහත වගුව සම්පූර්ණ කරන්න. බලමු මේකේ තියෙනවා ස්වාභාවික දීප්ත වස්තු තියෙනවා, කෘත්‍රිම දීප්ත වස්තු තියෙනවා, අදීප්ත වස්තු තියෙනවා. දැන් අපි වතකදී දැන් ඉස්සර පාඩම කතා කරද්දී අපි පාඩමේ පුතේ ප්‍රධාන වශයෙන් කරේ ආලෝක ප්‍රභව ආලෝක නිකුත් කරන වස්තු ප්‍රධාන වශයෙන් දීප්ත වස්තු සහ අදීප්ත වස්තු විදිහට වර්ග කරනවා. නමුත් මේකේ දීප්ත වස්තු නැවත වර්ග කරලා තියෙනවා ස්වාභාවික දීප්ත වස්තු සහ කෘත්‍රිම දීප්ත වස්තු විදිහට. හරි. අමාදී ඔව් සර්. මට කියන්න පුතේ මේ දීප්ත වස්තුවක් කියන්නේ මොකද්ද? දීප්ත වස්තු. ආලෝකය නිකුත් කරන වස්තු. ඒ ආලෝක ප්‍රභවනේ. දීප්ත වස්තුවක් කියලා කියන්නේ ඒකට තව එකතු වෙන්න ඕන දෙයක්. අවිස්කයෙන් හමුකෝ. අවිස්කා. ඒක නිවැරදි කරලා කියන්න බෑ. හරි. වෙලාව යන නිසා මම කියන්නම් දීප්ත වස්තුවක් කියලා කියන්නේ තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු. තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු. ඊළඟට අදීප්ත වස්තු කියලා කියන්නේ තමා විසින් ආලෝකය නිකුත් නොකරන වස්තු. හරි. දැන් මේකේ තියෙන වස්තු බලමු. ස්වාභාවික දීප්ත වස්තු. මට කියන්න ධනුෂි. අහනව නේද? එහෙනවා සර්. මට කියන්න ස්වාභාවික දීප්ත වස්තුවක්. මෙතන තියෙන ස්වාභාවික දීප්ත වස්තුවක්. සමහර අතු වර්ග මෙතන තියෙන ඒවෙන් කියන්න ඕන. මෙතන නැතිව ලියන්න බෑනේ මේ ධනුෂි. ඔය දවුරු දිහා දීලා තියෙන්නේ. යන වස්තු ග්‍රහලෝක දීප්ත වස්තුද වැරදි ඒක. හරි අපි හමු දැහැමි කණාමැදිරියා. ඔව් හරි කණාමැදිරිය හරි. ඊට පස්සේ ඉන්නවා දිලන් රත්නායක. දිලන්ට උත්තරයක් කියන්නේ ස්වාභාවික දීප්ත වස්තුවක් කියන විදිහෙන් තෝරලා මට. දිලන් ඇහෙනවද? ඔව් සර්. මට ස්වාභාවික දීප්ත වස්තුවක් කියනවා දෙන්න තවත් එකක් තෝරලා. පේපර් එක හොයාගත්තද? ඔව් සර්. කියන්නකෝ. රෑ බදුල්ලා. very good රෑ බදුල්ලා. හරි එතකොට ඔතන ස්වාභාවික දීප්ත වස්තු තියෙන්නේ එච්චරයි නේ. හරි ඊට පස්සේ යනවා මේ කෘත්‍රිම දීප්ත වස්තු. අපි ඒක අහමු දිලේකා. දිලේක මට කියන්න කෘත්‍රිම දීප්ත වස්තුවක්. දැල්ලු ඉටිපන්දම. දැල්ලු ඉටිපන්දම right. ඊට පස්සේ අපි යනවා මේ හිමාශි. හිමාශි තව කෘත්‍රිම දීප්ත වස්තුවක් කියන්න. හිමාශිට ඇහෙනවද? හිමායා නේද? කවිෂා කේශානිගේ නංගි. ඔව් සර්. මට තව කියන්න පුතේ කෘත්‍රිම දීප්ත වස්තුවක්. දැල්ලු ඉටිපන්දම. ඒක කිව්වනේ. දැල්ලු විදුලි බුබුල. දැල්ලු විදුලි බුබුල. හරි. ඊට පස්සේ වෙනුරි. වෙනුරිට ඇහෙනවද? ඔව් සර්. අදීප්ත වස්තුවක් කියන්න මට උතනින්. ග්‍රහලෝක. very good ග්‍රහලෝක. ඊට පස්සේ හරි. CFL බල්බය. CFL බල්බ දන්නව නේද ඔයාලා? මම දන්නවා CFL බල්බ. ඊට වෙලේ CFL බල්බේ පුතේ මේක දැල්ලු කතාවක් නැහැ. දැල්ලු කතාවක් නැති නිසා CFL බල්බේ අපිට ගන්න වෙන්නේ අදීප්ත වස්තුවක් විදිහට. දැල් වෙන එකක් විතරයි දීප්ත වස්තුවක් කියන්නේ. දැල්ලු CFL බල්බේ කියනනම් ඒක කෘත්‍රිම දීප්ත වස්තුවක්. නමුත් මේක දැල් වෙන කතාවක් නැති නිසා අපිට ගන්න වෙන්නේ අදීප්ත වස්තුවක් විදියට. හරි එහෙනම් ඔන්න ස්වාභාවික දීප්ත වස්තු වලට ආයෙ බලා ගන්න.
රෑබදුල්ලා කණාමැදිරියා. කෘත්‍රිම දීප්ත වස්තු වලට එන්නේ දැල්ලු විදුලි බුබුලයි දැල්ලු ඉටිපන්දමයි. අදීප්ත වස්තු වලට එනවා ග්‍රහලෝක CFL බල්බය. right. ඊළඟට ඒකේ දෙවෙනි කොටස ආලෝක කිරණයක් සහ ආලෝක කදම්බයක් රූප සටහනක අඳ නම් කරන්න. ආලෝක කිරණයක් ගත්තට පස්සේ උතේ මේ ආලෝකය ගමන් කරන සරල රේඛීය මාර්ගයක. ආලෝකයේ සරල රේඛීය මාර්ගයේ ගමන් කරන නිසා ඒ ආලෝකය කිරණය නිරූපණය කිරීම සඳහා යොදා ගන්නවා ඊසක් සහිත සරල රේඛාවක්. බෝඩ් එකේ පේනව නේද? ඔව් සර්. මේක ආලෝක කිරණය. අපි ඒක නම් කරන්න ඕනේ. මේක ආලෝක කිරණය. ආලෝකයේ සරල රේඛීය මාර්ගය ගමන් කරන නිසා ආලෝක කිරණ නිරූපණය කිරීමට ඒ හිසක් සහිත සරල රේඛාවක් යොදා ගන්නවා. ඊළඟට ආලෝක කිරණ සමූහයක් ඇතුළේ හැදෙනවා. ආලෝක කදම්බය. මේක ආලෝක කදම්බය. අනේ ඔන්න ඉදිරියට නෝන ආලෝක කිරණය ආලෝක කදම්බය. හරි නේද? නතාෂා ප්‍රශ්නයක් තියනවද? ඔව් සර්. ඔහන්න පුතේ. සර් ආලෝක කදම්බයකට අපි සාරිය ආලෝක කදම්බයක් ගන්නද කමන්න නේද? ඔව් මේක අවන්නේ. මේ අහන්නේ කොහොම හරි ආලෝක කදම්බයක් නේ. ඒක ප්‍රශ්නයක් නෑ. අපසාරි හරි අපි සාරි හරි මේක සමාන්තර එකක් නේ ගැටලුවක් නෑ ඒක. හරි. අපි යනවා ඊළඟට C කොටසට එකේ කුඩු ලිපක ඉන්ධන ලෙස ජෛව ස්කන්ධ භාවිත කරයි. ජෛව ස්කන්ධ යනු මොනවාද? මේක අහමු. කේෂාන්ට ඇහෙනවද? කේෂාන් හරි කේෂාන් මේ ජෛව ස්කන්ධ කියන්නේ මොනවද? හරි මම හිතන්නේ කේෂාන්ට පැහැදිලිව ඇහෙන්නේ නැතුව ඇති. අපි හමු උෂාන්ගේ. ඔව් සර් එනවා. හරි කේෂාන් කියන්නේ මේ ජෛව ස්කන්ධ කියන්නේ මොනවද? ඉක්මන් ගන්න කේෂාන්. හරි උෂාන් කියන්නේ කොයි ජෛව ස්කන්ධයක් කියන්නේ මොකක්ද කියලා පුතේ? උෂාන්ට ඇහෙනව නේද? ඔව් සර්. කියන්නේ ජෛව ස්කන්ධ කියන්නේ මොනවද ඉක්මනට? හැකි ශාක හා සත්ත්ව කොටස්. very good. ඔව් ඉන්ධන ලෙස භාවිත කළ හැකි ශාක හා සත්ත්ව දෙහ කොටස් අපි හඳුන්වනවා ජෛව ස්කන්ධ විදියට. ඒතර ඕනෝක තමයි ජෛව ස්කන්ධයක් කියලා කියන්නේ. වෙනස් උත්තර තියෙනවද? හරි මම හිතන්නේ වෙනස් උත්තර. ගගනිගේ මොකක්ද තියෙන උත්තරේ? ඉන්ධන ලෙස භාවිත කළ හැකි සත්ව හා ශාකමය දේහ කොටස් ජෛව ස්කන්ධ ලෙස හඳුන්වයි. හරි ඉතින් අපි කියමු උත්තරේම තමයි ඒකක් තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. හරි ඒකේ දෙවෙනි කොටස කුඩු ලිප සඳහා යොදා ගන්නා ජෛව ස්කන්ධ මොනවාද? කුඩු ලිප සඳහා යොදා ගන්නා ජෛව ස්කන්ධ මොනවද කියලා අහනවා. ඒතර කුඩු ලිප සඳහා යොදා ගන්න පුළුවන් ජෛව ස්කන්ධ මොනවද තියෙන්නේ? අපි අහමු මේක මලීෂාට ඇහෙනවද? ඇහෙනවා සර්. මට කියන්න පුතේ මොනවද යොදා ගන්න පුළුවන් ජෛව ස්කන්ධය? 10. very good 10. ඊට අමතරව අපිට ඕන නම් පුළුවන් ලී කුඩු යොදා ගැනීමේ හැකියාවකුත් තියෙනවා 10 නැත්නම් ලී කුඩු. ඒ උත්තර දෙකෙන් එකක්.
ඊට වඩා වෙනස් උත්තර තියෙනවද? දැහැමි මොකද්ද ලියලා තියෙන්නේ? දර ගන්න බෑ පුතේ. කුඩු ලිපේ දර පාවිච්චි කරන්න බෑ. කුඩු ලිප මතකයිනේ අර මම ඔයාලට පෙන්නුව වීඩියෝ එක. එකේ එක්කෝ 10 එහෙම නැත්නම් ලී කුඩු තමයි ගන්න වෙන්නේ. ඒ දෙකෙන් එකක්. හරි. ඊළඟට අපි යනවා කුඩු ලිපේ වාසි ගැන කතා කරන්න. right. මට කියන්න මලිති උත්පලා එහෙනවද? වියදම අඩුවීම. වියදම අඩුවීම. හොඳයි. අපි යමු ඊළඟට ඔනිත. තව වාසියක් කියන ඔනිත. මුදල් ඉතුරු වීම. වියදම අඩුවීමයි මුදල් ඉතුරු වීමයි කියන්නේ දෙකම එකයි නේ. වියදම අඩුවීම මුදල් ඉතුරු වීම දෙක මුදල් සම්බන්ධව එකක් නේ. වෙනස් එකක් අහමු අපි පහන්ගෙන්. පහන් ඇහෙනවද? පහන් කුඩු ලිපක තියෙන වාසියක් අහන්න පුතේ. කුඩු ලිපේ තියෙන වාසියක්. අනතුරුදායක බව අඩුවීම. අනතුරුදායක බව අඩුවීම. හරි කමන්නේ ගැටලුවක් නැහැ. ඒකත් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් වාසි විදියට දැන් මුදල් කියන්නේ නොමිලේ සොයා ගන්න පුළුවන්. නැත්නම් මුදල් වියදම අඩුවීම. මේ ඔක්කොම එකක් නේ. නොමිලේ හොයා ලී කුඩු සාමාන්‍යයෙන් අඩු මුදලකට හෝ නොමිලේ ලබා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ තව දෙයක් තමයි අපිට පහසුවෙන් හොයා ගන්න පුළුවන් නේ. ලී කුඩු කියන දේවල් මේ මෙච්චර 10 කියන දේවල් ඉතින් හොයා ගන්න අමාරු නෑනේ. පහසුවෙන් හොයා ගන්න පුළුවන්. හරිද? එතකොට තව පරිසර දූෂණය අවම වීම ඒ වගේ උත්තර ගන්න පුළුවන්. ඊට වඩා වෙනස් උත්තර ලියපුවා නොටිරන්නේ කියන්න පුතේ. ඉන්ධන වැය නොවීම. ජෛව ස්කන්ධ කියන්නේ පුතේ ඉන්ධනයක් විදිහට අපි සලකනවා පොදුවේ. එහෙනම් පොසිලේ ඉන්ධන වැය නොවීම කියලා ගන්නවා නේද? ඒක හදාගෙන පොසිලේ ඉන්ධන වැය නොවීම. මේක හරි. පොසිලේ ඉන්ධන. ඊට පස්සේ දැහැමි ආහාර පිසීම සඳහා. අවුදේ ආහාර පිසීම සඳහා. ආහාර පිසීම සඳහා තමයි අපි කොහොමත් උක පාවිච්චි කරන ආහාර පිසීම නැත්නම් ජල රත් කිරීම සඳහා. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. කවුමිනි මාත් ඒ දෙක තමයි. තරුෂි සරලව කරගත හැකි වීම. අහන්න පුතේ. සරලව කරගත හැකි වීම. සරලව අපි ඔය එකත් කිව්ව නිවසේදී නිෂ්පාදනය කරගන්න පුළුවන්. නිවසේදී සරලව කරගත හැකි. හරි කමන්නේ. සරලව නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකත් හරි. දිලේකා පහසුවෙන් ගින්දර නිපදවාගත හැකිය. ඒක බෑ. ඒක වැරදි. ගින්දර ඊට වඩා පහසුට අපිට මේ දර කෑල්ලක් වත්තු කරගන්න එක. ඒක වැරදි. උෂාන් ඉවතලන ජෛව ස්කන්ධ භාවිතා කිරීම. very good. ඒකත් හරි. ඉවතලන දේවල් නැවත ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක හොඳයි. දිවාංක වැඩි වේලාවක් පවත්වා ගැනීමට හැකිවීම. ඔව් ඒකත් හරි පුතේ. වැඩි වේලාවක් පවත්වා ගන්න පුළුවන්. මොකද දර වගේ නෙවෙයි දර දැම්මහම ඉක්මනින් ඒක ඉවර වෙනවනේ. නමුත් මේ ලී කුඩු දැම්මහම වැඩි වේලාවක් තියා ගන්න පුළුවන්. හරි. හොඳ අදහස් ටිකක් ආවා. ඔය කියපු එවෙන් දෙකක් තමයි ඕන. හරිද? දැන් ඔයාලගේ අදහස් වලට අනුව දැන් එකක් තමයි වියදම අඩුයි. ඊට පස්සේ තව එකක් තමයි පරිසර හානිය අඩුයි. ඊළඟට කිව්ව පොසිල් ඉන්ධන වැය වෙන්නේ නැහැ. ඊට පස්සේ වැඩි වේලාවක් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේ උත්තර දෙකක් තමයි එන්න ඕනේ. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නට එහෙනම්. ඒතොර පළවෙනි ප්‍රශ්නේ එතනින් ඔක්කොම ඉවරයි. ඊළඟට ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. ඒකේ තියෙනවා පුතේ රූප සටහනක් තියෙනවා. ඒ රූප සටහනේ අහනවා මෙහෙම.
පහත සටහනේ A සහ B ලෙස දක්වා ඇත්තේ ජීවීන් සිදු කළ ක්‍රියාවලිය දෙකකි. ඔක්සිජන් වායුව තියෙනවා A සතුන් ශාක තියෙනවා ඊට පස්සේ ආයි එතන C කියලා හිස්තැනක් තියෙනවා B කියලා හිස්තැනක් තියෙනවා බලමු ශාක හා සතුන් දෙකොටසම සිදු කරන ඒ ක්‍රියාවලිය හඳුන්වන්න ඒ ශාක හා සතුන් දෙගොල්ලම කරන ඒ ක්‍රියාවලිය තමයි අහන්නේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය බලමු අපි ඒක අහලා බලමු මෙයාගේ කෞමිනී ඒ ක්‍රියාවලිය මොකද කෞමිනී ශ්වසනය Oh, very good. ශ්වසනය. ඒ කියලා කියන්නේ ශ්වසනය. එතකොට ජීවීන් ශ්වසනය ශාක හා සතුන් ශ්වසනයේදී ඔක්සිජන් වායුව තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒ වලට වෙනුන ශ්වසනය කියලා. ශ්වසනය. හරි. ඊට පස්සේ අහනවා ශාක පමණක් සිදු කරන B ක්‍රියාවලිය කුමක්ද කියලා. ශාක පමණක් සිදු කරන B ක්‍රියාවලිය අපිට කියනවා නතාෂා. නතාෂා මොකද්ද B ක්‍රියාවලිය ඉක්මන කියන්නේ බුදේ වෙලා යනවා හරි අපි හමු වෙනා වෙන කෙනෙක්ගේ ප්‍රභා සංශ්ලේෂණය හරි ප්‍රභා සංශ්ලේෂණය very good එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද කියලා අපි රිෂ්මිගෙන් අහලා බලමු රිෂ්මි පාරින්දය ඇහෙනවද හරි මම කියන්නම්කෝ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ඔයාලට මතකද පුතේ හරිත ශාක ජලය සහ කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන හිරු එළිය ඇතිවෙලදී ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය හරිනේ හරි ඊට පස්සේ ඒක හරි ඊට පස්සේ අහනවා ශාක වලට B ක්‍රියාව සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ කෙසේද අපි ගමු සඳනුට හෙනවද ශක්තිය ලබා ගන්නේ කොහෙන්ද සඳනු ඇහෙන්නේ නැද්ද සඳනු ඇහෙනවා මොකද්ද පුතේ ඒකට උත්තරේ ඔව් මොකද්ද ඒකට උත්තරේ ඔක්සිජන් වායුව නෑ ශක්තිය ලබා ගන්නේ කෙසේද කියලා අහන්නේ ඔක්සිජන් වායුව නෙවෙයි ශක්තිය ලබා ගන්න ආකාරය තමයි අහන්නේ සනුරි සෙනාය ඇහෙනවද සනුරි ඔව් මොකද්ද පුතේ ශක්තිය ලබා ගන්න කෙසේද වායුගෝලයෙන් නෑ වැරදි වායුගෝලයෙන් නෙවෙයි සෙනිත් සෙනිත් කියන්නේ ඒකට උත්තරේ මොකක්ද දෙන්නේ උදේ සෙනිත් ඇහෙනව නේද ඔව් සර් ඒකට මොකක්ද උත්තරේ එන්නේ තුන්වෙනි එකට නේ සර් ඔව් තුන්වෙනි කොටසට ඔව් සූර්යාලෝකයෙන් very good අන්න හරි සූර්යාලෝකයෙන් නැත්නම් සූර්ය ශක්තිය මගින් නැත්නම් සූර්යයා මගින් ඒ වගේ උත්තරයක් තමයි එන්නේ සූර්යාලෝකය නැත්නම් හිරු එළිය කිව්වත් කමන්නේ හිරු එළිය අපි කියනනේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකද්ද කියලා අපි කියනවා හරිත ශාක ජලය සහ කාබන් ඩයොක්සයිඩ් යොදාගෙන හිරු එළිය ඇතිවිලදී අන්න සූර්ය ශක්තියෙන් තමයි ඒ ශක්තිය ලබා ගන්නේ ඒක සූර්ය ශක්තිය නැත්නම් හිරු එළිය එහෙමත් නැත්නම් සූර්යයා කියලා කිව්වත් කමක් නැහැ හරි right අපි යනවා ඒකේ C මේ හතරවෙනි කොටසට C හිස්තැනට අදාළ වායුව කුමක්ද අපි ඒක අහමු සිසිනි අංජුලා ඇහෙනවද
සිසිනි සර් මොකද්ද පුතේ C වායුව හරි අපි එහෙනම් ඒක අහලා බලමු තිවාංක තරේ 4 වෙනි උත්තරේද කාබන් ඩයොක්සයිඩ් වායුව ඔව් ඔව් හතරවෙනි කොටස තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව. උතන සසනයේදී සතු සසනයේදී කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් අර කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් තමයි ශාක ප්‍රභා සංශ්ලේෂණය සඳහා පාවිච්චි කරන්නේ. එතකොට C වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව. හරි. ඊට පස්සේ අහනවා පස්වෙනි කොටසේ හයවෙනි කොටස ජීවීන් වර්ගීකරණය සඳහා දෙබිඳුන් සුචි යොදා ඇති යොදා ගනි පහත දෙබිඳුන් සුචි ඒක මගේ අරුණානේ සර් පස්වෙනි කොටස මගේ අරුණානේ හරි බලමු පස්වෙනි කොටස හරි බලමු B ක්‍රියාවලියෙන් වායුගොඩ ලැබෙන වායුව සතුන් ලබා ගන්නේ කුමන ක්‍රියාවලියටද B ක්‍රියාවලිය කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයනේ. ප්‍රභා සංශ්ලේෂණයේදී ලැබෙන වායුව තමයි ඔක්සිජන් වායුව. අනේ ඔක්සිජන් වායුව සතුන් ලබා ගන්නේ කුමන ක්‍රියාවලිය සඳහාද කියලා අහනවා. අපි ඒක අහමු සිත්මිනි අහනවද? මොන ක්‍රියාවලිය සඳහාද පුතේ යොදාගන්නේ? සසන ක්‍රියාවලියට සසනය සඳහා පාවිච්චි කරනවා. very good. ඊට අමතරව වෙනත් පාවිච්චි කරන අවස්ථා තියෙනවානේ. ඔය දහනය, ඉන්ධන දහනය ඒ වගේ ක්‍රියාවලිය සඳහාත් පාවිච්චි කරනවා. සසනය සතුන් පොදුවේ ගත්තොත් සසන ක්‍රියාවලිය තමයි සසන ක්‍රියාවලිය තමයි වඩාත් නිවැරදි වෙන්නේ. හරි? සසන ක්‍රියාවලිය තමයි වඩාත් නිවැරදි. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ජීවීන් වර්ගීකරණය සඳහා දෙබිඳුන් සුචි යොදා ගනි පහත දෙබිඳුන් සුචිය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා පොල් ගස කොස් ගස මිරිස් ගස මීවන ශාකය මේක පුතේ තියෙනවා A ඊට පස්සේ B C D E F කියලා ස්ථාන කීපයක් අපි අහමු ඉස්සෙල්ලම A ස්ථානට එන්නේ මොකක්ද කියලා මෙයාගේ තිරන්‍ය මොකද පුතේ ඒ ස්ථානට එන්නේ පුෂ්ප හට ගන්නා ශාක very good පුෂ්ප හට ගන්නා ශාක ඒ මොකද ඒක එකම මේ ලක්ෂණයේ දෙපැත්තනේ අපි කියවෙන්න ඕනි පුෂ්ප හට ගන්නා ශාක ඒකට මෙතන තියෙනවා දැන් ශාක මේ වෙන් කරලා තියෙනවා පුෂ්ප හට ගන්නා ශාක පැත්තේ පොල් ගස කොස් ගස මිරිස් ගස හරි ඊට පස්සේ පුෂ්ප හට නොගන්නා පැත්තට යශීනා දිල්මි ඔව් මේ දෙවැනි කොටස B එකට එන්නේ මොකද්ද පස්වෙනි එකට එනවා කාබන් ඩයොක්සයිඩ් වායුවනේ නෑ සෝරි සතුන් ලබා ගන්නේ සසන ක්‍රියාවලිය සසනයට දෙකේ පස්වෙනි කොටස එන්නේ සසනය හරි දිල්මිට ඇහෙනව නේද ඔව් සර් එතන පුතේ මේකේ B ස්ථානට මොනවද දෙන්න ඕනි මී වෙන ශාකය හරි very good මේ වන ශාකය තමයි එතනට එන්න ඕනි ඊට පස්සේ ඊළඟට C වලට දැන් ඒක දැන් ඔය ඒ ශාක ටික ඒ පැත්තේ තියෙන ශාක ටික වෙන් කරලා දෙනවා කඳ අතු බෙදී ඇත කඳ අතු බෙදී නැත කියලා මට කියන්න කවිෂ්ක මිහිරංග C ස්ථානට එන ශාක වර්ග මොනවද කොස් ගස මිරිස් ගස right කොස් ගස මිරිස් ගස
very good ඊළඟට එහෙනම් D වලට එන්න ඕනි පොල් ගසනේ D වලට එන්න ඕන පොල් ගස හරි ඊට පස්සේ පුතේ C වල උත්තර ටික නැවත වෙන් කරලා දිනවා ඵලයේ කටු නැත ඵලයේ කටු නැත විදියට හරි මට කියන්නකෝ ගගනි ගගනිට ඇහෙනවද ඔව් සර් E වලට මොකක්ද එන්න ඕනි කොස් ගස very good E වලට කොස් ගස එතකොට F වලට එන්න ඕන මිරිස් ගස හරි ඔන්න මම ආයෙ උත්තර ටික නැවත කියන බලා ගන්න A ස්ථානට එන්න ඕන පුෂ්ප හට ගන්නා ශාක හරිද B වලට එන්න ඕනේ මී වන ශාකය C වලට එන්න ඕනි කොස් ගස මිරිස් ගස D වලට එන්න ඕනි පොල් ගස C නැවත වර්ග කරන කොටස් දෙකකට එතකොට E වලට එන්න ඕනි කොස් F වලට එන්න ඕනි මිරිස් හරි අපි යනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට සපයා ඇති වචන යොදාගෙන හිස්තැන් පුරවන්න වචන ටිකක් දීලා තියෙනවා වචන ටික යොදාගෙන හිස්තැන් පුරවන්න තියෙන්නේ බංගුරතාවය තන්‍ය ආහාරණය දියමන්ති ශක්ති ප්‍රත්‍යාස්තතාව වායු පදාර්ථ භෞතික වයනය දැඩි බව බලමුකෝ ඉස්සෙල්ම දිනවා එකේ පළවෙනි කොටස කුඩා බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම කුඩා බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම අපි කොහොමද හඳුන්වන්නේ විනෝදයා විනෝදයට ඇහෙනවද හරි අපි යමු මොකක්ද එතන ස්ථානට එන්න පුතේ කුඩා බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම මොකක්ද හරි very good ප්‍රත්‍යාස්ත බව නම් වේ එහෙනම් පළවෙනි එකට එන්නේ උත්තර ස්ථානට එන්නේ ප්‍රත්‍යාස්ත බව හරි ඊළඟට අහනවා දෙවෙනි එක හිස්තනක් දැඩි බව ඉහළ ඝන ද්‍රව්‍යයකි තොර ඒකට එන්නේ මොකද්ද මනෝමී දැඩි බව ඉහළ ද්‍රව්‍ය මොකද්ද උතන තියෙන එකේ මනෝමී දියමන්ති very good දියමන්ති දැඩි බව ඉහළ ඝන ද්‍රව්‍යයක් ඊළඟට තුන්වෙනි එක නිශ්චිත හැඩයක් මෙන්ම නිශ්චිත පරිමාවක් හිස්තැනක් වලට ඇත සුවිත්‍ර එතන හිස්තැන මොකක්ද උත්තරේ නිශ්චිත හැඩයක් මෙන්ම නිශ්චිත පරිමාණයක් වායු වලට නැත ඔව් නැත කියලා තියෙන්නේ හරි very good නිශ්චිත හැඩයක් මෙන්ම නිශ්චිත පරිමාණයක් වායු වලට නැත දැන් මේ වගේ දෙයක් කරනකොට පුතේ දැන් ඔයාලා මේ උත්තර ලියන උත්තර වලින් එතන කියන මේ අපි හිතමු පෑනෙල් ලියනවා නම් චූටියට එතන උත්තරය යටින් හරියක් දාගන්න එහෙම නැත්නම් මේ එතන චුට්ටක් කපන්න ඒතකොට ඒ උත්තරේ ඒතකොට ආයි බලන්න ඕනේ නැහනේ ඉතුරු වෙන ටික දාගෙන යන්න පුළුවන් පස්වෙනි එකනේ හතරවෙනි එක හිස්තනක් යනු කුඩා බලයක් යෙදු විට පහසුවෙන් කැඩීමට හෝ කුඩු වීමට ලක්වීමයි අපි ඒක හමු සමාධි මොකද පුතේ එතනට එන්නේ සමාධියට ඇහෙනවද සමාධි ඔව් සර් මොකද පුතේ එතනට එන්නේ සර් කීවෙනි ප්‍රශ්නේද 3 4 කොටස සර් 4වෙනි ප්‍රශ්නේද 3වෙනි කොටසේ ඔව් ප්‍රත්‍යස්තතාවය වැරදි ප්‍රත්‍යස්තාවේ නෙමෙයි කුඩා බලයක් යෙදු විට පහසුවෙන් කැඩීමට හෝ කුඩු වීමට ලක්වීම ඒක අපි හඳුන්වන්නේ බංගුරතාවය විදියට බංගුරතාවය හරිද ඒකට උත්තරේනේ බංගුරතාවය හරි ඊට පස්සේ පස්වෙනි කොටස ආභරණ තැනීමේදී
රන් රිදී හා තඹ වැනි ලෝහ ද්‍රව්‍ය උපයෝග කර ගනී. එම ලෝහ විවිධ හැඩවලට සකස් කර ගැනීමේදී A සහ B කියලා හිස්තැන් දෙකක් තියෙනවා ගුණය වැදගත් වේ. එරන්දී මොකද්ද පුතේ ඒකට එන උත්තර දෙක? A සහ B වලට එන උත්තර දෙක මොකද්ද? තන්නේ තෑවයි ආහන්න තෑවයි. very good. ආහන්නේ සහ තන්නේ නැත්නම් තන්නේ සහ ආහන්නේ ගුණ වැදගත් වේ. තන්නේ සහ ආහන්නේ ගුණ වැදගත් වේ. හරි. ඊළඟට 6 වෙනි එක තියෙනවා ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් අත්කර ගන්නා ද්‍රව්‍ය අපි හඳුන්වනවා පදාර්ථ විදියට නේ. පදාර්ථ ස්කන්ධයක් සහිත අවකාශ ඉඩක් අත්කර ගන්නා ද්‍රව්‍ය හිස්තැනට එන්නේ පදාර්ථ ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ ඒක ඉතිරි කොටස් ටික ඒකේ ඇවිල්ලා 7 වෙනි කොටස. යම් ද්‍රව්‍යයක් අතින් ස්පර්ශ කිරීමේදී අතට දැනෙන ගතිය හිස්තැනක් නම් වේ. යම් ද්‍රව්‍යයක් අතින් ස්පර්ශ කරාට පස්සේ අතට දැනෙන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ වයනය විදියට. වයනය විදියට. ඊට පස්සේ සීරීමට ගෙවී යාමට හා කැපී යාමට එරෙහිව ද්‍රව්‍ය සතු ප්‍රතිරෝධී ගුණය අපි හඳුන්වනවා දැඩි බව විදියට. සීරීමට ගෙවී යාමට කැපී යාමට එරෙහිව ද්‍රව්‍ය සතු ප්‍රතිරෝධීය අපි හඳුන්වන්නේ දැඩි බව විදියට. පහ පදාර්ථ ඒවා පවතින හිස්තැනක් අවස්ථාව අනුව ඝන ද්‍රව වායු ලෙස වර්ග කළ හැකිය. ඒතර පුතේ හිස්තැනට එන්නේ භෞතික පදාර්ථ ඒවා පවතින භෞතික අවස්ථාව අනුව ඝන ද්‍රව සහ වායු ලෙස වර්ග කළ හැකිය. ඒතර හිස්තැනට එන්නේ භෞතික කියන වචනේ. භෞතික වචනේ තමයි එන්න ඕනේ. හරි. ඊට පස්සේ 10 වෙනි කොටස එකේ ස්කන්ධයක් නොමැති අවකාශයේ ඉඩක් නොගන්නාද ස්කන්ධයක් නොමැති අවකාශයේ ඉඩක් නොගන්නාද හිස්තැනක් ලෙස වර්ග කෙරේ. ඒවට අපි කියන්නේ ශක්ති කියලා කියනවා. ශක්ති. ශක්ති. ඔව් හරි ශක්ති. අපුතේ අටවෙනි එකට උත්තර මොකද්ද? පස්වෙනි එකටද? පස්වෙනි එකට එන්නේ ආහාර. අටවෙනි එකට. හත්වෙනි එක. අටවෙනි එක. හතද හතද අටද? ඔයා කියන දේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ පුතේ. ඔයාට මොනවට සිග්නල් ගැටලුවක් ඇති. හරි කැඩි කැඩි ඇහෙන්නේ. හත්වෙනි එකට එන්නේ වයනය. අටවෙනි එකට එන්නේ දැඩි බව. හත්වෙනි එකට වයනය, අටවෙනි එක දැඩි බව. හරි. ඊළඟට අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. ප්‍රශ්නාංක 4 බලන්න. පහත දක්වා ඇත්තේ විද්‍යා ක්‍රියාකාරකම් වලදී භාවිත කරන උපකරණ කීපයකි. එක් උපකරණයේ නම සහ එම උපකරණය භාවිත කරන්නේ කුමන අවස්ථාවලදීදයි සඳහන් කරන්න කියලා තියෙන්නේ. පළවෙනි එක තමයි පළවෙනි උපකරණයේ ආලෝක සංයුක්ත ආලෝක අන්වීක්ෂය. එහෙම නැත්නම් අන්වීක්ෂය. එහෙම නැත්නම් සංයුක්ත අන්වීක්ෂය කියලා තියෙනවා. හරිද? මේකේ භාවිතය තමයි පියවි ඇසර නොපෙනෙන දෑ නිරීක්ෂණය කිරීම. පියවි ඇසර නොපෙනෙන කුඩා දෑ නිරීක්ෂණය කිරීම. සුද්ධ ජීවීන් කියලුවත් හරිද සර්? සුද්ධ ජීවීන් නිරීක්ෂණය කියලා ගන්න පුළුවන්. මම කිව්වා දැන් ඔක්කොම එකපාර කතා කරන්න එපා. මම එක එක අහන්නම් කියලා. සුද්ධ ජීවීන් නිරීක්ෂණය කියන එකත් හරි. ඒක ගන්න පුළුවන්. චේතිය මොකද ලියලා තියෙන්නේ?
බැලීමට කුඩා දේ ලොකු කර බැලීමට කුඩා දේ හරි විශාල කර බැලීමට හරි ඊළඟට අපි යනවා දෙවෙනි එක ඔව් නතාෂා මොකද්ද උත්තරේ සර් පියවියසන් නොපෙනී ඉතා කුඩා ජීවි නිරීක්ෂණය කිරීමට ඒක පුතේ හරින එක මම ඉස්සෙල්ලම කිව්වන එක හරි දිල්මි සර් ඔව් ගැටලුවක් තියනවද නෑ සර් හරි ඊට පස්සේ සනුරි මොකද්ද කියන ගැටලුව සුද්ධ ජීවීන් හඳුනා ගැනීමට හරි ඒක හරි විනෝදයා විනෝදයා හරි ඊට පස්සේ තියෙන්නේ දෙවෙනි එකේ උපකරණ නම තමයි තෙන්දාඬු තුලාව තෙන්දාඬු තුලාව ඒකේ භාවිතය තමයි ද්‍රව්‍ය වල ස්කන්ධය මැනීම නැත්නම් ස්කන්ධය මැනීම කියලා කිව්වත් හරි තෙන්දාඬු ඔව් ඒක ගන්න බැරිද ඝනත්වය මැනීම සඳහා බෑ ඒක ඝනත්වය මැනීම සඳහා ඍජුව වක්‍රව පාවිච්චි කරන නමුත් ඒකේ ප්‍රධාන ඍජු භාවිතය තමයි ස්කන්ධය මැනීම ඒක නමට ධාරා නියාමක කියලා මේ ගන්න බැරිද බෑ ඔය ධාරා නියාමකයක් නෙමෙයි ඔය තියෙන තෙන්දාඬු තුලාවක් තෙන්දාඬු තුලාව ස්කන්ධය මැනීම තමයි භාවිතය සිත්මිනි මොකද ගැටලුව ද්‍රව්‍යයක් මැන ගැනීමට යම් ද්‍රව්‍යයක් මැන ගැනීම යම් ද්‍රව්‍යයක ස්කන්ධය මැන ගැනීම කියලා කියනවා අනිවාර්ය ස්කන්ධය කියන වචනේ තියෙනවා ස්කන්ධය කියන වචනේ තියෙන්න ඕනේ හරි ඊට පස්සේ භාවිතය කියන එකට උත්තරේ කියනකො ඒකෙම මොකද ඒ දෙදඬු තුලාව කියන එකේ භාවිතය කියන එකට උත්තරේ කියන්නේ භාවිතය තමයි ද්‍රව්‍ය වල ස්කන්ධය මැනීම ද්‍රව්‍ය වල ස්කන්ධය මැනීම හරි ඒකේ තුන්වෙනි කොටස උපකරණය තමයි මිනුම් සරාව මිනුම් සරාව භාවිතය තමයි ද්‍රව පරිමා මැනීම ද්‍රව පරිමා මැනීම මිනුම් සරාව ඒක වර්ෂාමානය නෙමෙයිද නෑ මිනුම් සරාවක් තියෙන පුතේ වර්ෂාමානයේ උඩ පුණිලේ ওই කොටසක් තියෙනවනේ මිනුම් සරාව ඔකෙන් කරන්නේ ද්‍රව පරිමා මැනීම ද්‍රව පරිමා මැනීම හරි අපි යමු ඒකේ B කොටසට පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලා කියනවා එක පෘථිවි පෘෂ්ඨයේ පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය කොපමණද කොච්චරයිද 100.01යි ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රමාණය 0.01යි හරි ඊට පස්සේ මට කියන්න ඝන පෘථිවි පෘෂ්ඨයේ ඝන අවස්ථාවේ ජල ප්‍රතිශතය කොච්චරයිද 2.5 කීයද 58යි 58 නෙවෙයි 5.8 කියලා අපි කියන්නේ 2.5.8යි ඊළඟට 2.5 වායු අවස්ථාවේ ජලය කුමන නමකින් හඳුන්වයිද ජල වාෂ්ප ජල වාෂ්ප ජල වාෂ්ප ජල වාෂ්ප පුතයා
ජල වාෂ්ප. හිමාලය කියලා ගන්නත් පුළුවන් කවන්නේ. ලුණු ලේවා තුලදී ලුණු නිපදවීමට මුහුදු ජලයට කුමක් කළ යුතුද? ලුණු ලේවායේදී ලුණු නිපදවීමට මුහුදු ජලයට මොකද කරන්න ඕනේ? වාෂ්ප කළ යුතුද? ඔව්. ජලය වාෂ්ප කරන්න ඕන. වාෂ්ප කරාට පස්සේ තමයි ලුණු මිදෙන්නේ. ඒ ජලය වාෂ්ප කරන්න ඕනේ. ඒතකොට තමයි ලුණු මිදෙන්නේ. right. ඊළඟට අහනවා ලින් සහ උල්පත් වලින් ලැබෙන ජලය කුමන නමකින් හඳුන්වයිද? මිරිදිය ජලය. ලින් සහ උල්පත් වලින් ලැබෙන ජලය අපි හඳුන්වන්නේ මෙහෙමයි. මෙතන අදහස් වෙන්නේ භූගත ජලය විදියට. භූගත ජලය. ඊට කලින් ප්‍රශ්නෙට උත්තරේ කියන්නකෝ. ලුණු ලේවා තුලදී ලුණු නිපදින මුහුදු ජලයට කරන්නේ ජලය වාෂ්ප කරනවා පුතේ. ඒකට මේ ජලය ඉවත් කර සෝඩියම් ක්ලෝරයිඩ් බවට පත් කිරීම. ජලය ඉවත් කරන ක්‍රමය තමයි තිවාංක ජලය වාෂ්ප කරනවා කියලා කියන්නේ. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් තමයි ලුණු. ඒතකොට ජලය වාෂ්ප කිරීමෙන් තමයි ඔය ක්‍රියාවලිය සිදු කරන්නේ. නැතු ජලය ඉවත් කරන්න බෑ. තුන්වෙනි එක මොකද්ද? ආ? තුන්වෙනි එකට උත්තරේ කියන්නකෝ. තුන්වෙනි එකේ ජල වාෂ්ප. ජල වාෂ්ප. අර ලින් සහ අවසාන කරේ ලින් සහ උල්පත් වලින් ලැබෙන ජලය අපි හඳුන්වන්නේ භූගත ජලය විදියට. භූගත ජලය. භූගත ජලය තමයි එන්නේ. හතරවෙනි එක එතකොට හතරවෙනි එකට එන්නේ ජලය වාෂ්ප කිරීම. හතරවෙනි එකට ජලය වාෂ්ප කිරීම එන්නේ හතරවෙනි එකට. තුන්වෙනි එකට තුන්වෙනි එකට දරුවෝ මේ ජල වාෂ්ප. හරි නේද? හරි. එතකොට අවසාන එකට එන්නේ භූගත ජලය. ලින් සහ උල්පත් වලින් ලැබෙන භූගත ජලය. හරි. එතකොට පුතේ අපි දැන් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ක් කතා කරලා ඉවරයි. අපිට මේකේ තියෙනවා තව 5 වෙනි එකයි 6 වෙනි එකයි නේ. 5යි 6යි 7යි. හරි. අපි ඒක ඊළඟ දවසේ කතා කරනවා. ඔයාලගේ ඊළඟ පේපරේ දැම්ම කරන්න එපා. මම කියන්නම් කරන්න ඕන දවස්. හොඳද? ඒක දැම්ම කරන්න එපා. මේ අපි මම ටියුට් කරන්නම්. පුතේ අපි ටියුට් කරන්නම්. ටියුට් එක කියන්නේ මේක කරන්න ඕනි. දැන් මේක මට මේක ඔයාලට කරන්න පුළුවන් කොටස මම කිව්වනේ නේද? මේක මම කරන්න කියලා කිව්වේ නැද්ද ඔයාලට? නෑ සර්. හරි. මේ සතිය ඔයාලට දෙන වැඩේ තමයි දැන් ඔයාලට ආයි පන්ති එන්නේ බ්‍රහස්පතින්දානේ. බ්‍රහස්පතින්දා උදේනේ තියෙන්නේ. අනිවාර්යෙන් බදාදා රෑ 8ත් 10ත් අතර හැම වෙලේම එවන්න එපා. හොඳට අහගන්න. බදාදා රෑ 8ත් 10ත් අතර ඒ කියන්නේ බ්‍රහස්පතින්දා කලින් දවසේ හැමෝම සියලුම දෙනා මේ ටියුට් එක සම්පූර්ණ කරලා මට එවන්න ඕනේ. හරිද? දැන් කලින් එවපු අය ඇතිනේ. කලින් එවපු අය ඉන්නවනම් එයාලත් මට නැවත එවන්න ඕනේ. මොකද නැත්තම් ආයි හොයාගන්න බැරිනෝ. යට පහළට යනවනේ අලුතින් එන්න පහළට යනවනේ. ඒ නිසා මේක සම්පූර්ණ කරපු සහ නොකරපු සියලුම දෙනා බදාදා රාත්‍රී 8ත් 10ත් අතර මේකේ සම්පූර්ණ කරලා සියලුම ප්‍රශ්න උත්තර ලියලා මට එවන්න ඕනේ. මම අනිවාර්යෙන් බ්‍රහස්පතින්ද හැමෝගෙම ඒක පරීක්ෂා කරනවා. අනිවාර්යෙන් චෙක් කළා තමයි පන්තියට සම්බන්ධ කරගන්නේ. අනිවාර්යෙන් ඒක සම්බන්ධ කරලා මේ සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. හරිද? ඔක්කොම ටික කරන්න ඕනද සර් එකේ? ඔව් ඔක්කොම ටික කරන්න ඕන පුතේ. හරි එහෙනම් අපි අදට මෙතනින් පන්ති අවසන් කරනවා.